ආයිබෝන් වෙක්වන්නේ ටොක් 24 වැඩසටහන සමගින් අපේ රටේ දේශපාලනික වශයෙන් අපි යම්කිසි ස්ථාවරයකට පැමිණ තිබෙන කාල සීමාවක අපේ රටේ ජනතාව සහ දේශපාලන චරිත බොහෝ දෙනෙක් කතා කරනවා දැන් අප රටේ ඉදිරියේ නිර්මාණය වී තිබෙන ගැටලු විසඳන්නට නම් සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙන්න ඕනි කියන කාරණය. එහෙම කාල සීමාවක ආණ්ඩු පක්ෂය වගේම රට ගොඩනගන්නට විපක්ෂයටත් සැලකිය යුතු කාර්යභාරයක් තිබෙනවා. නමුත් විපක්ෂයෙන් ඒ කියන කාර්යභාරය ඉෂ්ට වෙනවාද කියන කාරණය පිළිබඳවයි අද අපේ පුරා හෝරාවක් තිස්සේ ටොක් 24 වැඩසටහනින් කතා කරන්නේ. මේ පිළිබඳව කතා කරන්නට අද ටොක් 24 වැඩසටහනේ අපේ විශේෂ ආරාධිත අසුන අපි වෙන් කරේ විපක්ෂ නායක උපදේශක කෘත්‍යාධිකාරී මාණ්ඩලික සභික ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා. අයබන මුතුන්ට. අයබන. මුලින් බොහොම ස්තුතියි අපේ රටේ ජනතාව දේශපාලනය ගැන කතා කරන කාල සීමාවක විශේෂයෙන්ම විපක්ෂය ගැන කතා කරන කාල සීමාවක අපේ රටේ ජනතාව අලුත් පාලන ක්‍රමයක් ඉල්ලන කාල සීමාවක අපේ වැඩසටහන සම්බන්ධ වුණාට ඔබතුමාට මුලින්ම බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාටත් ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතියි. අපි වැඩසටහන ආරම්භ කරොත් මුලින්ම විපක්ෂය ඇතුලේ ඔබතුමාට මොකක්ද තියෙන භූමිකාව? ඔබතුමා රඟ දක්වන්නේ කොයි වගේ භූමිකාවක්ද විපක්ෂය ඇතුලේ අපේ රටේ? අද විපක්ෂය ඒ කාර්යභාරය සම්බන්ධයෙන් අපි ඉතාමත්ම කාලෝචිතව විශ්ලේෂණය කරලා බලනවා. ඒ වගේම රටේ අනාගතය අද දුක්විඳින ජනතාව මොන වගේ ප්‍රශ්නවලටද මුහුණ දීලා තියෙන්නේ. ඒ මුහුණ දෙන ප්‍රශ්න තුලදී අපේ ගැටලු මොනවද? රාජ්‍ය පාලනය තුලින් යම්කිසි සේවාවක් සිද්ධ වෙන්නට තිබෙනවද? ඒ සියලු දේවල් අප සංකල්පනය කරලා බලලා ඒ තුලින් තමයි අපි යම් තීරණ ගන්න. සමන ඔබතුමා කොයි වගේ චරිතයක්ද විපක්ෂය ඇතුළේ? මොකක්ද ඔබතුමා විපක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික කෙනෙකු හැටියටත් ඒ වගේම විපක්ෂ නායකතුමාගේ උපදේශකවරයෙකු වශයෙන්ුත් කටයුතු කරනවා. ඉතින් නිතරම අපි සාකච්ඡා කිරීම සහ පොලිසි ඩිසිෂන්ස් ගන්නවා. ඒ පොලිසි ඩිසිෂන්ස් තුළින් ඒ වගේම දේශපාලන පලිගැනීම් කොමිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානිය හැටියටත් ලංකාවෙම දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් උපසභාපතිවරයා හැටියටත් මම කටයුතු කරනවා. ඔබතුමාගේ හැඳින්වීම ඇතුළේ පැහැදිලි අද අපි ඔබතුමා වැඩසටහනට කැඳවාගෙන ආවේ ඇයි කියන කාරණය. මොකද අපි දේශපාලන චරිතයක් වැඩසටහනට ගේනවට වඩා ඒ දේශපාලන චරිතයට උපදෙස් දෙන චරිත ටික ගෙනාවොත් අපේ වැඩසටහන සාර්ථක වෙයි කියලා අපි හිතනවා. මොකද රටේ ප්‍රගමනයට ඒ තීන්දුව తీරන ගොඩක් ඉවහල් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම දැන් ගුරුගේ මහත්මයා අපේ රට පහුගිය කාල සීමාව තුළ දේශපාලනික වශයෙන් අගාධයකට ලක් වෙලා තිබ්බා. නමුත් දැන් වර්තමානයේ අපි දෙන්න මෙතන කතා කරද්දී අපේ රටට ජනාධිපතිවරයෙක් ඉන්නවා, අග්‍රාමාත්‍යවරයෙක් ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් දියුරුම් දීලා තිබෙනවා. මේ සංයුතිය පිළිබඳව ඔබතුමා කොහොමද දකින්නේ? අපේ රට ස්ථාවරයිද දැන්? මට හිතෙනවා එකම සංයුක්තිය මේ තිරේ එහා පැත්තේ ඉන්නේ රාජපක්ෂවරු. ඒක නිසා මට පේන්නේ නැහැ යම්කිසි වෙනසක් හෝ ස්ථාවරයක් තිබෙයි කියලා. මොකද මූලිකවම අපි සජබය කල්පනා කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැනට අපේ ජනාධිපතිවරයාව පත් කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට දැන් එතුමා යන්නට ඉස්සෙල්ලා තමයි එතුමා මේ තත්ත්වයට ගෝඨාභය රාජපක්ෂව ඇක්ටිං ප්‍රෙසිඩන්ට් හැටියට පත් කරලා ගියේ. ඉතින් ඊට පස්සේ එතුමා උත්සාහ කරනවා රාජපක්ෂවරු කොහොම හරි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පලියකට වගේ අරගෙන එතුමාට මේ තියෙන ප්‍රශ්න ටික විසඳන්නට. ඉතින් විශේෂයෙන්ම එතුමාලා කල්පනා කරන්නේ අද රටේ තියෙන දුක් විඳින දුක් ගිනිදැල් නගින දුප්පත් අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට නෙමෙයි. පළවෙනියෙන්ම අපි කල්පනා කරලා බැලුවොත් මේ රටේ උග්‍ර තෙල් අර්බුදයක් තියෙනවා. ඒ වගේම දිනෙන් දින ආහාර ප්‍රශ්න සහ නොයෙකුත් බඩු බහඬ අහස උසට නගෙනවා. මේ රටේ දැන් ඔබතුමා දන්නවා සල්ලි කියන එක එහෙම නැත්තම් මේ විනිමය මේ මුදල් කියන එක ඇත්ත වශයෙන්ම මිනිසෙකුට තව මිනිසෙකු තුළින් සංසන්ධනය වීමේදී අපි කල්පනා කරන්නට ඕන ඒකට සරිලන බහන්්ඩයක වටිනාකම දෙන්නට ඕන. ඒ මුදල් නිකන් නොමිලේ දෙනවා වගේ ප්‍රින්ට් කරලා දුන්නොත් වෙන්නේ උද්ධමනය වැඩි වෙනවා. මොකද ඒ මුදල් උපයා ගන්නට ඕන. සේවය අත්‍යවශ්‍ය වෙනවා ඒකට.
money is the services which is given in terms of money කියලා economics වලදී කියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා මේ සල්ලි දෙන්නේ සල්ලි නාම මාත්‍රයෙන්. නමුත් දැන් කෙනෙකුට අපි දෙනවා නම් ඒ මහත්මයයි මගේ අතර අපි සේවා හුවමාරුවක් කරන්නේ. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා ට්‍රිලියන් එකක් ගැහුවා සල්ලි. ට්‍රිලියන්. එතකොට මේ සල්ලි නිකම් පේපර් කරන්සි වෙලා තියෙන්නේ. මොකද රජය වුණත් මේ සල්ලි බාර දෙනකොට මේ රට තුළ ආදායම් බද්දෙන් නොයෙකුත් බදු වලින් සහ නොයෙකුත් භාණ්ඩ නිෂ්පාදනය තුළින් දැන් ගොවියා නිෂ්පාදනය කරොත් යම්කිසි භාණ්ඩයක් ගොවියාගේ ශ්‍රම ශක්තියෙහි ගැබෙලා තියෙනවා. දැන් ගොවියාට ඒකට යම්කිසි මුදලක් නිකන් දෙනවා නම් එහෙම නැත්නම් පිනට දෙනවා නම් වෙනත් විදියකින් දෙනවා නම් ගොවියාට ඒක කරගන්න බැරුව යනවා. ඒකට අර ගොවි නිෂ්පාදනය වේගෙන් ඉහළ නගිනවා. ඔන්න උතන තමයි අපිට ඇත්ත වශයෙන්ම කියනවා උද්දමනය පවතින්නේ. ඉතින් අර රාජපක්ෂ යුගයේ කරපු සියලුම දේ තමයි දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙමත් නැත්නම් දැන් ඉන්න ජනාධිපතිතුමා කරන්නේ. නමුත් ගුරුගේ මහත්මයා අපි දකින කාරණේ තමයි අපේ රටේ දේශපාලනික ව්‍යුහය කොයි විදිහට වෙනස් වුණත් අපි දකින්නේ සමගි ජන බලවේගයේ විපක්ෂ ඉස්සරහට ඇවිල්ලා ආණ්ඩුව විවේචනය කරනවා විතරයි. ආණ්ඩුවට ඉස්සරහට යන්න ආණ්ඩුව කරන ක්‍රියාමාර්ගයකට උදව්වක් දෙනවා. එහෙමත් නැත්නම් මේක හොඳ විදිහට විවේචනයක් කරනවා අපි දකින්නේ නැහැ. මොකක්ද විපක්ෂය මේ විදි කරලා තියෙන දේවල් අපේ රටට? මම ඔබතුමාට කියන්න ඕන පළවෙනියෙන්ම අපේ ආණ්ඩුවට විශේෂයෙන්ම අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා විශාල වශයෙන් මේ රජය වැරදි මාර්ගයේ යනකොට අපි කොච්චර කිව්වද වැරදි මාර්ගයේ යන්න එපා කියලා. අපි මූලිකවම පටන් ගත්තේ මේ රටේ ආර්ථික ඝාතකයෝ දෙන්නෙක් පත් කළා. එක්කෙනෙක් කබ්‍රාල්. අනිත් ඔහුව මහ බැංකුවට දැම්ම. ඔහුට චෝදනා බර ගණනාවක් තිබුණා. වංචාව, දූෂණය සහ නොයෙකුත් දේවල් සම්බන්ධ. අපි විපක්ෂයක් හැටියට ඒක පෙන්නලා දුන්නා. නමුත් ඒක හරි ගියේ නැහැ. ඊළඟට ජනාධිපති ලේකම්තුමා පී.බී. ජයසිංහ මැතිතුමා මේගොල්ලෝ ආර්ථික ඝාතකයෝ හැටියට තමයි සමාජය සහ අධිකරණය පවා පිළිගරගෙන තිබුණේ. ඔය පී.බී. ජයසිංහ මහත්මයාට කිසිම රජයේ මේ රැකියාවක් දෙන්න එපා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පවක් කියලා. එහෙම කියලා තියෙද්දි ඇයි මේ වංචනිකයෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කරේ? එහි ඔවුන්ගේ දූෂණයට ඉඩ සලස්ස ගන්න. මේ දූෂණය නිසා තමයි මේ රට මේ තරම් වේගෙන් කඩාගෙන වැටුනේ. ඉතින් විපක්ෂය දැන් මේ රට බාර දෙනකොට ඇත්තටම කියනවා නම් බිලියන 7.9ක් තිබුණා ඩොලර්. එතකොට රත්තරන් තිබුණා ටොන් 18ක්. ටොන් 18ක් රත්තරනු තිබිලා මේ සංචිත ඊට අමතරව රට යන ඕනෑම කෙනෙකුට ඩොලර් 10,000ක් දුන්නා. අද දෙන්න කිය ඩොලර් 100යි. ලැජ්ජයි. ඉතින් මෙවැනි තත්ත්වයකට මේ රට තියෙද්දි මේ රටට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් තියෙද්දි මේ රට ගාමන් සරාමය නොයෙකුත් දේවල් අපි පිටරට යද්දි අපි නොයෙකුත් අවස්ථාවල කිව්වා. නමුත් ඒ රජයට කියන කිසි දෙයක් රජය ගණන් ගන්න බැරිම තැන තමයි අපි විපක්ෂය හැටියට හුස්ම කියලා වැඩසටහනක් තුලින් ඒ වගේම තව නොයෙකුත් වැඩසටහන් තුලින් ස්පිරිතාලවල දැවෙන ප්‍රශ්න උන්්‍යතා ඒවැ බඩු බහන්ඩවල ඒ සියල්ලක් අපි රජයේ අපි පිටරටින් එකතු කරලා ඇවිල්ලා දෙන්න පටන් ගත්තා. ඉතින් මේ රජයට තියෙන මූලිකම තියෙන ප්‍රශ්නය තමයි ඔවුන් ඒකාධිපතිත්වයේ හරහා යන්නේ. මොකද ඔවුන් ඊතර දේ තමයි ඔවුන් හරි කියලා හිතන්නේ. විපක්ෂය කොච්චර කෑ ගැව්වත් කොච්චර ඒ අයට යම් යම් දේවල් කියලා උපදෙස් දීලා මේ විදිහට කරන්න කිව්වත් 7-5කට ගණන් ගන්න. විපක්ෂය කියන දේවල් ආණ්ඩු පක්ෂය ගණන් ගන්න නැත්තම් විපක්ෂය ආණ්ඩු පක්ෂය පත් කරන පත්කිරීම් වලත් අඩුපාඩු තියෙනවා නම් රටේ පාලන තන්ත්‍රය බාර ගන්න විපක්ෂයට අවස්ථාවක් තිබ්බා. එයදා ජනාධිපතිවරයා තෝරන සටනෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා අයින් වෙන්නේ. ඒක තමයි දැන් අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නය. දැන් මම විපක්ෂ නායකතුමාගේ උපදේශක ඒක තමයි ඔබ උපදේශකවරයෙක්. ඔබතුමාද උපදෙස් දුන්නේ අයින් වෙන්න කියලා ජනාධිපතිවරයාට නැද්ද? ඇත්ත වශයෙන්ම මමත් එක්කෙනෙක්. උපදෙස් දුන්න අයින් වෙන්න කියලා. මූලිකවම හේතුව මේකයි. ඔබතුමා බලන්න
රාජපක්ෂලට තිබන බිලියන ට්‍රිලියන ගණන් විදේශ විනිම වංචා. උගන්ඩාවට ගෙනනිච්චා රහෙට ගෙනනිච්චා ජෙට්ට යානාවලින් මෙච්චර ගෙනනිච්චා. අපි දන්නවා ඇත්ත වශයෙන්ම LTT සංවිධානය යුද මේ තත්ත්වයෙන් පරාද වෙච්දී ඩොලර් කන්ටේනර් ගණන් තිබුණලු. රත්තරන් කන්ටේනර් ගණන් තිබුණලු. දැන් මේවට මොකද වුණේ? අනිත් එක අවුරුදු 2ක් ඇතුළත මේ රාජපක්ෂවරු මොනාද කරේ? මේක බංකොලොත්ම කරලා දැම්මා. එතකොට එවැනි තත්ත්වයක් තුළ අපි කොහොමද මේ කටයුත්තේදී රාජපක්ෂවරු බලේ ඉන්න ඇද්දි බලය බාරගන්න. ඒකයි අපි කිව්වේ රාජපක්ෂතුමන්ලට අපි කිව්වගේ ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා බහින්න මේ පරිපාලනයේ අපි මේක හදලා පෙන්නන්න. නමුත් රටේ ජනතාවට පැහැදිලිවම පෙනිච්ච කාරණේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා එදා ඒ අපේක්ෂක තුන්දෙනාත් එක්ක ඉදිරිපත් වුණා නම් සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ ඡන්දේ පරදිනවා. ඒ නිසා ජනතාව ඉස්සරහට උට යන්න බෑ. ඒ නිසා ඩල සලහ පෙරුමව දාලා පලියක් විදියට තියාගෙන සජිත් ප්‍රේමදාස පිටිපස්සේ හැංගිලා හිටියේ කාරණේ රටේ ජනතාවට ගියේ. ඒක නෙමෙයිද උනේ ඇත්තටම? නෑ ඇත්ත වශයෙන්ම ඒක නෙමෙයි. දැන් ජනාධිපති තරගයේදීත් අපි ගණන් හදලා බැලුවා. ගණන් හදල බලනකොට මෙතන 3-2කට කිට්වෙන්ඩ පෝට්ටු සාමාජිකයෙන් ඉන්න. ඒ අයත් හුඟාක් අවස්ථාවලදී දූෂිත තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් මේ දූෂිත තත්ත්වයෙන් ඉන්නකොට ඒ අය කැමති පොහොට්ටුවට. නමුත් අපි දන්න මුදල් සංසන්ධනයක් වෙනවා ඒ පක්ෂයේ ඇතුළේ ඉන්න අයවත් බැරිවෙලාවත් තරහ වෙලා පිට යයි කියලා කෝටි ගණන් මුදල් එහට මෙහට වනා කියලා කියනවා. මේ විදියට සතුටු කරලා ඒ වගේම පොහොට්ටුවේ 3-2ක තියෙද්දි අපිට සාකච්ඡා කරලා ඒ මන්ත්‍රීවරු ගන්න බැහැ. එතකොට ගුරුගේ මහත්තයා ඊළඟට අපි දන්නවා අපි දිනන්නේ නැහැ කියලා. මට පුංචි වාද කිරීමක් කරන්න අවසර ලබා දෙන්න. දැන් එදා ජනපති සටනට ඉදිරිපත් වෙද්දී ඩලස් අලහප්පරුම් මහත්මයාත් එක්ක මේ ජනාධිපති දුර නාම යෝජනා බාර දෙද්දී ඊට පහුවෙනිදා විශාල පිරිසක් ඔබතුමන්ලත් එක්ක එකට එකතු වෙනවා. මම ඩලස් අලහප්පරුම් මහත්මයාත් එක්ක විශාල පිරිසක් එකතු වෙනවා. නමුත් මනාපෙද්දී කඩුණු පොරොන්දු බවට පත් වෙලා. මොකද වුනේ? නෑ මෙහෙමයි විශාල පොරොන්දුවක් උනත් දැන් මේගොල්ලෝ වංචා කරපු විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනවා මේගොල්ලෝ. ඒ මුදල් මේගොල්ලන්ට ඕෆර් කරනවා. උගක් මන්ත්‍රීවරු මුදලට විකිනෙන බව ඔබතුමන්ලට මේ අද සමාජය තුළ තියෙනවා. ඉතින් කොටින්ම කිව්වොත් දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා කට ඇරියොත් බොරුනේ කියන්නේ එළියට ඇවිල්ලා කියනවා නෑ මම දැම්මේ දලසල අප්‍රේම. ඔබතුමා කියන්නේ සල්ලි දීලා ගත්ත කියලාද කියන්නේ മന്ത്രിවරුන්ව? ඇත්ත වශයෙන්ම මේ වැඩපිළිවෙලට මුදල් හරියට පාවිච්චි කළා. ඒ පමණක් නෙමෙයි. ඒගොල්ලන්ගේ පක්ෂය තමයි පොහොට්ටුව. ඒගොල්ලන්ගේ පක්ෂය තමයි පොදු පෙරමුණ. පොදු පෙරමුණේ අයව කොහොම හරි ඒගොල්ලෝ ඒ දූෂිත තත්ත්වවල වලින් රඳාගෙන තියාගෙන ඔලු ගෙඩි මාරු කිරීමක් අතර තේරුමක් නැහැනේ. ඔබතුමා දන්නවනේ ඒක පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඒගොල්ලන්ට තියෙනවා නම් ඒ වැඩි බලය ඇත්ත වශයෙන්ම පාවිච්චි කරන්නේ මොකටද? ඒ තමන් ඉන්න පක්ෂයට. මොකද ඒගොල්ලෝ වෙනත් පක්ෂයකට ගිහිල්ලා නැහැනේ. ඉතින් ඒක නිසා අපි දන්නවා දිනන්නේ නැහැ කියලා. නමුත් දලල් අලහප්පෙරුම මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියට දිනන්න පුළුවන් කියලා ඒ අය කිව්ව නිසාත් පොහොට්ටුවේ කීප දෙනෙක් එන නිසාත් අපි එතුමා කිව්වා හරි මං ඉදිරිපත් වෙනවා. මට පැහැදිලිවම පිළිතුරක් ලබා දෙන සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ජනාධිපති සටනෙන් අයින් වුණේ ඉල්ලුවත් පරදිනවා කියන එක දැනගෙනද? එහෙමත් නැත්නම් ඔබතුමා කියන විදියට ඔහු දින්නොත් ඔහුට කටයුතු කරන්නට වෙන්නේ පොදු ජන පෙරමුණේ පාලකයොත් එක්ක. ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නට තියෙන අකමැතිකම නිසාද? ওই දෙකෙන් මොකක්ද? නෑ විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ දුක් විඳින අහිංසක ජනතාවගේ හැඟීම් ඒ වගේම දුක් ගිනිදැල් නිමන්නට නම් රාජපක්ෂවරුත් එක්ක වැඩ කරන්න බැහැ. මොකද රාජපක්ෂවරු දැන් මේක විනාශ කරලා ඉවරයිනේ. අද බැලුවොත් එහෙම මහා භාණ්ඩාගාරයේ කිසිදු මුදලක් නැහැ. ඉතින් මහා ඉතාමත් භයානක තත්ත්වයකට රට පාත්‍ර කරපු පාලකයන්ගේ උපදෙස් අරගෙන ඒගොල්ලෝ තිරේ එහා පැත්තේ ඉඳගෙන අපි කොහොමද කරන්නේ? ඉතින් එහෙනම් ඔය තීරණය කලින් ගන්න තිබ්බනේ. ජනාධිපති සටනට ඉදිරිපත් වෙලා පස්සේ නොමිනේෂන් එක අයින් කරගන්න නැතුව නෑ අපි ඉදිරිපත් කළේ නෑ අපි මාධ්‍යයන් තුලින් ගියා සජිත් ප්‍රේමදාසත් මේ ජනාධිපති සටනේ ඉන්නවා කියලා. ඔව් අපි ඉන්නවා කියලා ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී අපි කල්පනා කරා දැන් පොහොට්ටුවේ වැඩි පිරිසක් ඉන්න කෙනෙක්. මොකද අපි දන්නවනේ පොහොට්ටුවේ මෙච්චර ප්‍රමාණයක් ඡන්ද තියෙනවා කියලා. ඉතින්
ඇත්ත වශයෙන්ම එතුමත් එක්ක ආපු අයත් සමහර වෙලාට මුදලට විකිනලා තියෙනවා. එහෙම නැත්නම් ඒ පක්ෂයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මූලික මේ. හැබැයි අපි එකක් අමතක කරන්න එපා ඔබතුමා. මොකද අපේ සාමාන්‍යයෙන් ඒ අවස්ථාව වෙනකොට ඡන්ද 49ක් 50ක් වගේ තිබුණේ. මොකද මුදලට ගිය කට්ටිය හුඟක් හිටියා. ඒ 82ක් අපිට ඇවිල්ලා තියෙනවා ඡන්ද. ඒ අනුව ඡන්ද 32කට වැඩි ප්‍රමාණයක් අපිට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි පරාදයක් නෙමෙයි අපි විශාල ජයග්‍රහණයක් කළා කියලා තමයි අපි මේ අවස්ථාවේ කියන්නේ. ඒ සත්‍යයක්. ඒ ගණන් හදලා බලනකොට මොකද අපේ පක්ෂයේම විතරක් නෙමෙයිනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටු වෙනොත් ඡන්ද එන්නම ඕන. මේ 32 කොහෙන්ද ආවේ? අහසෙන් ආවේ නෑද? මේක ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ කලකිරිලා අපේ පක්ෂය මීට වැඩිය හොඳයි කියලා ඒ පක්ෂයට දුන්නා. ඒකයි. අපි තුම යම් හේකින් එදා ජනාධිපති සටනෙන් ඩලස් සලාපෙරුම මහත්මයා ජයග්‍රහණය කරනවා. බොහෝ විට මොකක් හරි ඩීල් එකක් තිබ්බද ඩලස් සලාපෙරුම අනිවාර්යයෙන්ම දින්නොත් රටේ අගමැති වෙන්නේ සජිත් ප්‍රේමදාස කියලා. එහෙම එකක් තිබුණා. එහෙම එකක් තිබ්බා. එතකොට අපි හිතමු ඩලස් සලාපෙරුම මහත්මයා දිනනවා. එතකොට රටේ අගමැති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. එතකොට අර ඔබතුමා කිව්ව කාරණේ නැද්ද? එතකොටත් ගණදුණු කරන්නට වෙන්නේ පොදු ජන පෙරමුණත් එක්කනේ. අර දූෂිතයි කියන පාලකයොත් එක්කනේ ගණදුණු කරන්නට වෙන්නේ. ඇත්ත වශයෙන්ම නෑ. දැන් ජනාධිපතිවරයෙකුට සියලු බලතල තියෙනවනේ. එතකොට ඒ ජනාධිපතිවරයාගේ යටතේනේ අපි වැඩ කරන්නේ. එතකොට අග්‍රාමාත්‍යතුමාට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන ගමන් ජනාධිපතිවරයාට ජනාධිපති බලතල පාවිච්චි කරලා ඕන දෙයක් කරන්න. කාරණේ හරි දැන් කාරණේ හරි සරලයිනේ. දැන් ඔබතුමා කියනවා ඩලස් සලාපෙරුම මහත්මයා ජනාධිපති වෙනවා නම් ඔහුට විධායක බලතල තියෙනවා. ඔහු යටතේ තමයි අග්‍රාමාත්‍යවරයාත් ඉන්නේ. එතකොට ජනාධිපතිවරයා හොඳයි යහපත් පාලනයක් කරගෙන යන්නට පුළුවන් කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණත් ඔහුගේ ප්‍රශ්නයක් නැහැ. ඔහුට විධායක බලතල තියෙනවා. ඔහු යහපත් පාලකයෙක් නම් ඒ විධායක බලතල හරියාකාරව පාවිච්චි කරලා පාර්ලිමේන්තුව මෙහෙවන්න පුළුවන්නේ. ඔබතුමා කියන එක ඇත්ත. නමුත් මෙතන යම් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට තියෙන ඡන්ද ප්‍රමාණයට තව විශාල ඡන්ද ප්‍රමාණයක් එන්න ඕන ජනාධිපති දක්වා යන්න. ඒක නිසා තමයි අපි දලස් අලස් මැතිතුමාට දුන්නේ. නමුත් ඔබතු ආරම්භයේදී සඳහන් කරේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණත් පොදු ජන පෙරමුණේ ඉන්න දූෂිත පාලකයොත් එක්ක ගනුදෙනු කරන්නට බැරි නිසා ඉදිරිපත් වුණේ නැහැ කියලා. නමුත් ඇත්ත කතන්දරේ සජිත් ප්‍රේමදාස මහත්මයා තනියම තරඟ කරොත් දිනන්න බෑ කියලා දන්න නිසා ඉදිරිපත් වුණා. ඔබතුමා කියන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණය තුල නෙමෙයි මම කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරුන්ගේ මැතිවරණය ගැන නෙමෙයි. ඉස්සෙල්ලාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා හරි අපිට මේක බාර ගන්න කියලා රනිල්ට වගේම. ඉතින් ඒක අවස්ථාවේදී දෙක් කිව්වේ ඒක කිව්වේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන අවස්ථාවේ තමයි අපිටත් අගමැතිකම බාර ගන්න කියලා කිව්වේ. ඒ වෙලාවේ ගරු විපක්ෂ නායකතුමා කිව්වා නෑ අපි කල්පනා කරනවා අපි බාර ගන්නම් මේක. නමුත් රාජපක්ෂවරු අයින් වෙන්න ඕන කියලා. ඔබතුමා දන්නවා ඇති හැමතැනම ගියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා බාර ගන්නවා නම් රාජපක්ෂවරු අයින් විය යුතුයි කියන මූලික කොන්දේසි අපි තුල තිබුණා. මොකද රාජපක්ෂවරු කිව්වොත් නෑ තෙල් නැවක දැන් අපි දැන් රුසියාවෙන් ගන්න පුළුවන් බැරල් එක 30ට අපි භාණ්ඩාගාරයට දාමු 110ට. එහෙමනේ වෙලා තියෙන්නේ. දැනටත් හුඟක් වේගන යන්නේත් එහෙමයි. ඉතින් එතකොට මෙතන කෝටි ගාණක් වංචා සිදු වෙනවා. ඉතින් මේ භාණ්ඩාගාරය හිස් වෙන එක අහන්න දෙයක්ද? සුදුලුණු ගේනවා. සුදුලුණු ගේන්නේ එක ගානකට දාන්නේ එක ගානකට භාණ්ඩාගාරයට එන්න තියෙන සම්පූර්ණ ආදායම ඒගොල්ලන්ගේ සාක්කුවට. ගුරුගේ මහත්මයා පුංචි බාධා කිරීමක් කරන අවස්ථාවේ ඔබතුමා පටලනවා. දැන් අපි අග්‍රාමාත්‍ය ධුරය ගැන එක පැත්තකින් තියමු. රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැති ධුරය හම්බ වුණ කතන්දර අපි පස්සට කතා කරා. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් මේ මෑතකදී සිද්ධ වෙත ජනාධිපතිවරයාගේ පුටු හුවමාරු වීම මෙතනදී අපි කතා කරොත් මෙතනදී ඔබතුමාලට ආරාධනාවක් ලැබුණ නෑනේ ජනාධිපති ධුරය බාර ගන්නට එන්න කියලා. ඒ ජනාධිපති ධූරය බාර ගන්න එන්න කියලා අපිට ආරාධනාවක් ලැබුණේ නෑ. එතකොට මම අහන්නේ
පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මයා මේකට ඉදිරිපත් වුණේ නැත්තේ ඔබතුමා වැඩසටහන ආරම්භයේදී කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ජනාධිපති පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගෙන රටේ ජනාධිපති වුණත් ඔහුට ගනුදෙනු කරන්නට වෙන්නේ අර පොදු ජන පෙරමුණේ ඉන්න දූෂිත පාලකයන් කියන කොටසත් එක්ක ගනුදෙනු කරන්නට වෙන නිසා ඔහු ජනාධිපති සටන් ඉදිරිපත් වුණේ නැහැ කියලා ඔබතුමා කියනවා. නමුත් ඇත්තම කතන්දරේ මම කියන ඔබතුමාත් පස්සේ සඳහන් කරනවා ඇත්තටම ඉදිරිපත් වුණේ නැත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයාට තනියම මේ සටනට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනා ගන්නට බැරි නිසා නේද? නෑ බහුතර කැමැත්ත කියන්නේ ඔවුන්ට බහුතර මේ පක්ෂයට පුහුට්ටු පක්ෂයට එසේත් නැත්නම් රාජපක්ෂවරුන්ට 3-2කට කිට්වෙන්න බලයක් තිබෙන නිසා. අන්න ඒකට තමයි රාජපක්ෂ අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලුවේ නැත්තේ. මොකද පරදින්න ඉල්ලලා වැඩක් නෑනේ. ඉතින් ඒක තමයි අපි දලාස් මැතිතුමා ඉදිරියට ආපුවම දලාස් මැතිතුමාට කිව්වේ හරි ඔබතුමා ඉල්ලන්න ඔබතුමා ජනාධිපති දක්වා යන්න අපි ඔබතුමාගේ යටතේ පාලනයකට එන්නම්. හැබැයි රාජපක්ෂවරු යටතේ නෙමෙයි. අපි දන්න හැටියට දලස් අලහප්පෙරුම මැතිතුමා ඇත්තටම කියනවා නම් රාජපක්ෂවරුත් සමග සම්බන්ධයක් නැති වේගන ගියානේ. ඊට පස්සේ ඔහු කෙලින්ම ස්වාධීන මන්ත්‍රීවරයෙක් වුණා. ඔහු අමාත්‍යංශ දාලා ගියා. ඉතින් මේ වගේ තත්වයක් උඩ අපිට පැහැදීමක් තිබුණා. දලාස් අලප්පෙරුම මැතිතුමත් සමග අපි මේ ගිවිසුම ගහලා ඉදිරියට ගියොත් අපිට බය නැතුව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව තුළ මේ ජනතා ගිනිදැල් ජනතා දුක ජනතාව වේදනාව දැන් අපි ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ කිසිම දවසක ජනතාවගේ බුරබුරා නැගෙන මේ හඬ ජනතා වේදනාව ජනතා කෝපාවිෂ්ඨය උසගින්න 60%ක් 70ක් අද කන්නේ නැතුව දුක් විඳිනවා. අම්මලා දරුවෝ විසිල් කරනවා. දෙවෙනි තත්වයක් තුල අපි බලාපොරොත්තු වෙන්නේ හමුදාව දාලා ගහන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට තවත් ඒ වගේ මිනිස්සු දාලා ගහන්න. අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි විදියකට හමුදාවට ගහලා ඕ මොනාරි කරලා තුවක්කු මේ උදරගත්තම ඇයි ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තේ නැත්තේ? ඒ ප්‍රශ්න ගැන අපි ඒ වෙලාවේ ක්ෂණිකව කටයුතු කරන්නට උනා. එහෙම නැතුව අපි බලාපොරොත්තු වෙන්නේ හමුදාවත් මහජනතාවත් අතර යම් ප්‍රශ්න ඇති වෙනවා දකින්න. ඉතින් අන්න ඒකයි අපි කියන්නේ. අපි කියන්නේ ජනතා දුක්ගේ දැන් මුළු ලෝකෙම තාමත්ම නින්දිත අන්දමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මේ පහත් කරලා සැරකුවා. මුළු ලංකාවම මොකද එතුමා එන්න ඇවිල්ලා පැය 24ක් ඇතුළත. ඔබතුමා නිකන් බලන්න. හමුදාව දාලා මිනිසුන්ට ගහනවා. නෑ එතුමා කියනවා ඒක සාධාරණ කරන්නේ නෑ. මේ අපි මේක බේරගත්තා. අනේ බේරගත්තා නම් මේ කෑග ගහ දුවන මිනිසුන්ට හෙන්න පොළු වලින් ගගහ එළවුණා. මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර ලබා අපේ පිළිබඳව කතා කරන්නට ඕනි. විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව තවදුරටත් කතා කරන්නට ඕනි. ඊට පෙර අත සූදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවත ටොක් 24 වැඩසටහන සමගින් ගුරුගේ මහත්මයා විරාමයට අද්දි කතා කරමින් හිටියේ. ඇත්තටම වර්තමානයේදී සමගි ජන බලවේගයට රටේ විපක්ෂයට ඕන හැම වෙලෙම මොකක් හරි කරලා ජයග්‍රහණයක් ලබන්නමද? අපි දැක්ක පෞගේ කාලේ මොනවා වුණත් ඔබතුමා ඔය මොන කතන්දර කිව්වත් ඡන්ද 3ක් ලබා ගත්තත් අනුර කුමාර දිසානායක මහත්මයා නිර්භීතව එදා ඒ මැතිවරණට ඉදිරිපත් වුණා. ඔහු ඡන්ද කරා. ඔහුට ඡන්ද 3යි ලැබුණේ. ඒක හරි. නමුත් ඔහු තරඟ කරා. නමුත් ඔබතුමාගේ කතාබහත් එක්ක අපිට තේරෙන ඔබතුමා විපක්ෂ නායකට උපදෙස් දෙන පුද්ගලයා, උපදේශකවරයා. ඔබතුමාගේ උපදෙස් වලම තමයි බොහෝ විට ඔහු ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි දකිනවා ඔබතුමල්ල ඒ වගේ අවධානමක් ගන්නෙ නැහැ. ඇයි ඒ? අපි අවධානමක් ගන්නව නෙමේ. අපි උතන උත්සාහ කරලා බලන්නේ කැල්කුලේට් කරලා බලන්නේ. එහෙම නැත්නම් හරියට ගණන් හදලා අපි බලනවා මේ සටනින් අපිට ජයග්‍රහණය ගත හැකිද? දැන් අපි කල්පනා කරොත් මේ වගාවෙන් අපිට කොහොමද සාර්ථක අස්වැන්නක් ගන්න. ඒ සාර්ථක අස්වැන්න ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන මූලික පෝර වර්ග සියලු දෙයක් තියෙන්නට ඕන. ඉතින් අපි ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරලා අපිට ඒ අවශ්‍ය කරන ඡන්ද ප්‍රමාණය නැත්නම් නිෂ්ඵල දෙයක් කරලා වැඩක් නැහැ නේ. අනුර දිසානායක වගේ. දැන් අනුර දිසානායක මහත්මයාට තිබුණා ඔය උච්චර වාමාංශික හෝ UMP එකට මේ රනිල්ට විරුද්ධයි කියලා කතා කරන ඔය අනුර දිසානායකට එතුමාට කියන්න කෙලින්ම කියන්න ඕන මන් දන්නවා මට හම්බෙන්නේ 3යි.
ඔය තුන මම දෙනවන දැම් බැරි වෙලාවත් ඩලා සලප්පෙරුම ගත්ත එක්තරා ප්‍රමාණයක් චන්ද දෙකක් මේ අඩු වුණා. එතකොට අනුරදිසානායක කරලා තියෙන්නේ මහ පහත් වැඩක්. එතුමා කරලා තියෙන්නේ ඒ මුළු මහත් වැඩපිළිවෙලම පාවාදීමක්. නමුත් ඔහු තනි පක්ෂය තුළ හිටියනේ කොයිම් වෙලාවක සන්ධානගත වෙන්න කියන වෙනත් පක්ෂයක හේතු වෙන්න කියන ඒක නෙමෙයි දර පක්ෂ තියෙන පියෝගම කියන්නේ. නෑ ඒක නෙමෙයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ජනතා අරගලයක් හෝ ජනතා සටනක් තිබෙන්නේ ඒ සටන තුලින් ජනතාව ඉදිරියට ගිහිල්ලා ඉවරලා ඒ සටන ජය ගැනීම. ඒ සටනට මේ මගේ තුන මංගන්නවා ඒ ආත්මාර්ථකාමී. එතකොට අපේ රටේ ජනතාවට පෙන්න ඔබතුමාලගෙන් රටේ ජනතාවට විශ්වාසය තියන්න පුළුවන්ද? ඔබතුමාලා රටේ ජනතාව ඉස්සරහට ඇවිල්ලා යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනවා. පහුවෙනිදා ගිහිල්ලා තව පුද්ගලයෙක් එක්ක සන්දානගත වෙනවා. අද බයින පුද්ගලයාත් එක්ක හෙට එකතු වෙනවා. එතකොට රටේ ජනතාවට මේ විපක්ෂය ගැන විශ්වාසය තියන්න පුළුවන්ද? ඒක තමයි ක්‍රමවේදය. ජනතාව අද බයින කෙනෙක් හෙට යාළු වෙන එක. නෑ එහෙම නෙමෙයි. දැන් අපි අද කතා කරනවා දැන් ජනතා විමුක්ති පෙරමුණ අපිත් එක්ක යම් මතාන්තර තියෙන්න පුළුවන් ඒක වෙනම දෙයක්. නමුත් ජනතා ජයග්‍රහණය කියන්නේ මේ වෙලාවේ ජනතාවට ඡන්දයක් අරගෙන දීලා දැන් මොකද මේ පක්ෂය පොහොට්ටු පක්ෂය ඇත්ත වශයෙන්ම කියනවා නම් ජනතාවට උදව් උපකාර නොකරන ආත්මාර්ථකාමී තමන්ගේ මඩිය තර කරගන්න පක්ෂයක් හැටියට ජනතාව තුළ දැන් විශ්වාසයක් තියෙනවා. එතකොට එවැනි විශ්වාසයක් තුලදී මේ ජනතාවට දැන් අවශ්‍ය කරනවා මහපාරට බැලලා කෑගහන්නේ මොකද්ද බල ඵලයල්ලා. එහෙම නැත්තම් ඡන්දයක් තියපන්. ඡන්දයක් තියලා අපිට අපි කැමති කෙනෙක් පත් කරගන්න ඉඩ දෙන්න. විශ්වාස කරනවද ඡන්දයක් තිබ්බත් ජනතාවගේ විශ්වාසය ඔබතුමාලට හම්බෙයි කියලා මේ වෙලාවේ? අනිවාර්යෙන්ම අපිට හම්බෙනවා. ජනතාවගේ ඡන්දය. අනිවාර්යෙන් ජනතාවගේ ඡන්දය දිය යුතුයි. මොකද ජනතාවට තමන්ට බොරු නොකරන පක්ෂයක්, තමන්ට වංචාවක් නොකරන පක්ෂයක්, තමන්ට හොරකම් නොකරන පක්ෂයක් තමයි ජනතාවද තෝරාගත යුත්තේ. නැත්තං පොහොට්ටුවේ එහෙම නැත්තං මේ පොදු පෙරමුණේ තත්ත්වයටම තමයි රට පාත්‍ර වෙන්නේ. රට ගොඩ ගන්නට බෑ. රටේ ජනතාව ගැන ඔබතුමාලගේ විපක්ෂ ගැන සමාජ ජන බලවේග ගැන යම්කිසි විශ්වාසයක් තිබ්බා. නමුත් පහුගිය කාලේ මම අර කතා කරපු කාරණාත් එක්ක ඔබතුමා විශ්වාස කරපු විශ්ලේෂණය කරපු කාරණාත් එක්ක විස්තර කරපු කාරණාත් එක්ක රටේ ජනතාව තුළ දැන් මතයක් තිබෙනවා කොයිම් වෙලාවක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අවදානමක් ගන්න හරි බයයි කියලා. ඕ නිවැරදි නායකයෙක් නා රට අරාජික වෙලා තියෙන මොහොතක, රට ප්‍රශ්න තියෙන මොහොතක, රටේ ඉන්ධන පෝලෙන් ටික තෙල් පෝලෙන් ටික තියෙන මොහොතක රාජපක්ෂවරුත් එක්ක ගනුදෙනු කරන්න බැහැ කියලා පැත්තකට වෙන්නේ නැතුව ඔහුට ඒ සිස්ටම් එක ඇතුළට ගිහිල්ලා ඒක වෙනස් කරන්න අවස්ථාවක් නෙමෙයිද හම්බුනේ. ඒකට නෙමෙයිද ප්‍රතික්ෂේප කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි ඔබතුමාට ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගණන් හදලා බලනකොට අපි නිෂ්ඵල කාරණයකට මැදිහත් වෙන්නේ ඇයි? අපි ජනාධිපති ධූරයේ කාරණේ පැත්තක තිබ්බොත් ඇයි එදා එන අගමැති ධූරය බාරගත්තේ නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැති ධූරය දෙන්නට කලින් ඔබතුමා කියන ඔබතුමාලට කතා කරා කියලා අගමැති ධූරය බාරගන්න. ඇයි බාරගත්තේ නැත්තේ? මම ඒක තමයි කිව්වේ. අපි බාරගන්නේ කාගේ යටතේද? අපි බාරගන්නේ රාජපක්ෂවරු යටතේ. රටට දූෂිත පාලකයන් යටතේ. මම කියන්නේ රටට ඔච්චර ආදරේ නම් සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා ඔහු යටතේ බාරගත්තත් අග්‍රාමාත්‍යවරයාට යම්කිසි බලතල ටිකක් තියෙනවා. අපි දකිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ අවස්ථාවේදී වැඩ බලන අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා අන්න IMF එකත් එක්ක සාකච්ඡා කරනවා. පහුවෙනිදා ඊට සතියේදී ඕස්ට්‍රේලියාවෙන් අපිට ණය මුදල් ටික එනවා. ඉන්දියාවෙනුත් ණය මුදල් ටික එන්න පටන් ගන්නවා. IMF එක ඊට පස්සේ ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කරනවා. ඉතින් වැඩ ටිකක් කරලානේ. මොන පුරුද ඇත්තටම කියනනම් ඔබතුමා බලන්ඩ දැන් එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න දවස්වල ඒ මහත්මයා ඉන්නකොට කිලෝමීටරයක් තිබුණා නම් වාහන පෝලිම අද කිලෝමීටර 3යි. එක බඩුවක් කියන්න මේව කරපු ඇත්ත වශයෙන්ම කියනවා තනිකර බොරුවක් කරන්නේ. එතුමාට දැන් ලෝකෙ කිසිම රටකින් උදව් උපකාර කරන්නේ නැහැ. එතකොට අර ගලාගෙන ආපු අපිට යම්කිසි ණය මුදල් ටිකක් ලැබුණා. මොනවාද ණය මුදල්? අපිට ඔස්ට්‍රේලියාවෙන් ආධාර ලැබුණා, ඉන්දියාවෙන් ආධාර ලැබුණා, අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපිත් එක්ක ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කරන්න සූදානම් කියලා දැනුම් දීලා තියෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල කිව්වේ ඇවිල්ලා චෙක් කරලා බලලා කිව්වා මේ දේවල් ඩොකියුමන්ට්ස් ඔක්කොම හොරකම් කරලා තියෙනවා. මේ කොම්පියුටර් පද්ධතිවල දක්ත විනාශ කරලා තියෙනවා. මේ දේවල් හදන්න ඕන. පළවෙනියෙන් මේගොල්ලන්ට ඒගොල්ලෝ මොකද ඩිසැග්‍රී වුණේ අපේ රාජපක්ෂ කට්ටියයි මේ රනිල්ලයි පළවෙනියෙන්ම ඩිසැග්‍රී වුණේ අපිට ඕනකව මහා භාණ්ඩාගාරය කෙලින්ම විගණනය කරන්න.
ඉතින් මහ භාණ්ඩාගාරයේ විගණනය කරනකොට මේගොල්ලෝ අහුවෙනවා. ඉතින් IMF එකට මේගොල්ලෝ කැමති නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මේ බොරුවට සමාජයට පෙන්වන්නට ඕනාවට කියන ඔව් අපි IMF එකෙන් ණය ගන්නවා. කිසිම 7-5ක් දෙන්න බෑ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කන්ඩිෂන් යටතේ. ඒගොල්ලෝ කියන්නේ ස්ථාවර රජයක් හදපන්. මේගොල්ලෝ කැමතිද ස්ථාවර රජයක් හදන්න. දැන් ඊළඟට අන්තිමේට ඒගොල්ලෝ කිව්වේ සර්වපාක්ෂික. මොන සර්වපාක්ෂිකද? මෙතන ඇවිල්ලා කන්ටෙස්ට් කරලා සල්ලි මිටි එහාට මෙහාට ගනුදෙනු කරලා සම්පූර්ණ වංචනික දූෂිත ජනාධිපති පාලනයක් තෝරගත්තා. ඒතර ගුරුගේ මහත්මයා ඔබතුමාගේ කියන විදියට සමගි ජන බලවේගයට විපක්ෂ නායකවරයාට ලංකාව බාර ගන්න, ලංකාවට නායකත්වයේ සපයන්න, ලංකාවේ ආර්ථික අර්බුද ටික විසඳන්න, දේශපාලනික අස්ථාවර වීම ටික විසඳන්න තවත් ආණ්ඩුවක් පොදු ජන පෙරමුණ දැන් ඉන්න ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඔබතුමන්ලගේම කියලා සම්පූර්ණයෙන්ම ඒකාධිපති ආණ්ඩුවක්ම පිටවා ගන්නට ඕනද? අපිට ඒකාධිපති මම කියන්නේ පියෝ සමගි ජන බලවේගය ඔබතුමන්ලගේම කියලා ආණ්ඩුවක් හදන්නට ඕනද? අපි දන්නවා 10%ක්ම මේ රාජපක්ෂ පාලනය දූෂිතයි. ඉතින් දූෂිත පරිපාලනයක් තුළ එහි නායකත්වයක් තියාගෙන කොහොමද අපි ජනතාවට උදව් කරන්නේ? ඉතින් දැන් බලන්න ඔබතුමා දැනුත් කොච්චර වංචා සිද්ධ වෙනවද කියලා ඉවර වෙලා ඒ වංචා එකක්වත් අඩු කරලා නැහැ. ඒවා එහෙමම යනවා. ණය ගැනීම එහෙම එක ප්‍රතිපත්තියක් පෙන්නන්න කෘෂිකර්මය නගා හිටවීම සඳහා කරයි කියලා. එක ප්‍රතිපත්තියක් පෙන්නන්න මේ රටේ ගාමන්ස් ටික මේව කරලා විදේශ විනිමය ගෙන්නන්න හදපු. ඉතින් IMF එක මොනටද දෙන්නේ? කොහොමද ඒ මිනිස්සු දෙන්නේ අපිට ණයක්? ඉතින් මේ ණය දෙන්න නම් ඒගොල්ලෝ කියන මේ ප්‍රතිපත්ති මේව කරපන් නෑ. එහෙම නෙමෙයි හැමදාම අර හිඟන්න වගේ හිඟා කකා තියෙන එක මේ උගස්තිය තියෙන මොකද්ද මේකේ තේරුම? ඒතර ඔබතුමා ඔය මවන තරම්ම සමගි ජන බලවේගය කියන්නේ සුන්දර සමගි පක්ෂයක්ද අපි දැක්කා. අත්‍යවශ්‍යම. එහෙනම් අයි හරින් මනුෂ්‍ය ඔබතුමාලගේ පක්ෂෙන් ගැලවිලා ගියේ. ඒවත් ඉතින් ඔබ තනතුරු සහ මම ඔබතුමාට පෙන්නන්නම් හරිනුයි මනුෂ්‍යයි එදා කතා කරපු හැටි යන්න ඉස්සෙල්ලා. නමුත් දැන් ඒගොල්ලෝ ගියේ මොකටද? මුදලට එහෙමත් නැත්තම් තානාන්තරවලට, ඇමති දූරවලට, වරප්‍රසාදවලට. ඉතින් ඒ වගේ අය ඉන්නවා. දැන් මට හෙට කතා කරොත් එහෙම මෙහෙම මෙච්චර දෙනවා අච්චර දෙනවා කියලා මම යන්නේ. ඔබතුමා යන්නේ? මම යන්නේ මොකද මම ඇත්ත වශයෙන්ම කියනවා නම් මම අද ඇවිල්ලා තියෙන්නේ මගේ අතීතය. මම ඒ කාලේ ආවේ බොහොම දුප්පත් මිනිස්සෙක් හැටියට මගේ ශ්‍රමයෙන්, මගේ ශක්තියෙන්, මගේ අවංකත්වයෙන් මම එක්තරා විශාල සමූහ ව්‍යාපාරයක් ගොඩනමගින් ආවා. දැන් මට ඇත්ත වශයෙන්ම දේශපාලනයක් අවශ්‍ය නැහැ. නමුත් මම ව්‍යාපාරිකයෙක් හැටියට පන්සල් හදලා තිනවා, පල්ලි හදලා තිනවා. ඒ වගේම මුස්ලිම් ආගමේ ඒ දෙවිගැතිවරුන්ට උදව් උපකාර කරලා තියෙනවා. නොයෙකුත් ආකාරයෙන් මම ඔය මාබෝල පැත්තේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ දේවස්ථානවල මට අපි සියලුම ලාංකිකයන් වශයෙන් මම එකක් කියන්නේ අපිට උදව් කරන්නට ඕන මිනිස්සුන්ට. ඉතින් මේ මිනිස්සුන්ට උදව් කරනකොට අපි ඇති හැකි ශක්තිමත් මිනිස්සු මේ රට තුලට ආවොත් ඒ අයට පුළුවන් දුප්පත් දුගී මිනිසුන්ගේ ජීවිත ගොඩකට නගන්නට. එතකොට ගුරුගේ මහත්මයා දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි දැන් ඔබතුමා කියන දේශපාලනික එල්බගෙනම ඉන්න දේශපාලනික මතයෙන් පොඩ්ඩක් බැහැර වෙලා මේ සාකච්ඡාව අපි මෙතනින් ඉස්සරහට අරගෙන ගියොත් හරින් ප්‍රනාන්දු මහත්මයා ඔබතුමාලගේ පක්ෂේ ඉන්නවා. ඊනතර ඔබතුමාලගේ පක්ෂයෙන් අයින් වෙනවා. දැන් ඔන්න උට අමාත්‍ය ධුරයකුත් තියෙනවා. දැන් රට අරාජික වෙලා තියෙන මොහොතක්. හරින් ප්‍රනාන්දු මහත්මයා තමන්ගේ තියෙන හැකියාව පාවිච්චි කරලා මේ අමාත්‍යංශය ගොඩ දානවා. රටේ ජනතාවට යම්කිසි සේවයක් සලසනවා. ඉතින් හොඳයිනේ. වෙන්න ඕනේ ඒක නෙමෙයි. එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. වෙන්න ඕනේ ඒක නෙමෙයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙම මේ වුණොත් එහෙම මේ දූෂිත දේශපාලනයෙන් නෙමෙයි ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ කවදාවත් මේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට යන්නේ නැහැ. ඒකයි මොකද දැන් එකක් කියලා එකක් කතා කරනකොට මම මේ දේශපාලනයට වැඩිය කතා කරන්නේ අවංකත්වය. මේ දැන් ඔන්න පොහොට්ටු පක්ෂය විශාල වශයෙන් මේ රටට ඒ තිබිච්ච ප්‍රතිපත්ති අයින් කරලා ඒ හොඳ රටක් විදේශීකයෝ ගෙන්නන්න පුළුවන් රටක් නොයෙකුත් ඒ වගේ අදහස් උදහස් තියෙන රටක් හදන්න පුළුවන් නම්
හරින් ප්‍රනාන්දු ගියට කමක් නෑ. මනුෂල ගියාට කමන්න. දැන් ගිහිල්ලා මොනවද මේ කරන්නේ? මොනවද මේ කතා කරන්නේ? අනිකර එතුමන්ලා කතා කරන්නේ අවස්ථාවාදීත්වය. ඉතින් ඒ තුලින් 7-5ක වද්දයක් මෙතෙක් කෙරිලා නෑ. ඒතර මහත්මයා දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමා කියන විදිහට ඔබතුමාලාට රට හදන්න සමගි ජන බලවේගයට හෝ වේවා තවත් දේශපාලන පක්ෂයකට හෝ වේවා රටක් හදන්න රටේ තියෙන ප්‍රශ්න ටික අඩු වෙන්න ඕන. එහෙම මතයක් නොබතුමා මතු කරන්නේ. දැන් ගෑස් පෝලින් ටික තියෙද්දි ඉන්ධන පෝලින් ටික තියෙද්දි අපේ රට දුප්පත් වෙලා තියෙද්දි අපේ රට දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා තියෙද්දි අපේ රට යන එනම නැති වෙලා තියෙද්දි මේ වගේ අවස්ථාවකනේ නිවැරදි නායකයෙක් පහළ වෙලා රට හදන්න ඕනේ. ඉතින් මේ වගේ අවස්ථාවක බලය ගන්නට නම් අපිට ඇත්ත වශයෙන්ම කියනවා නම් ජනතාවගේ මතය විමසන්න එපා. මැතිවරණයකට අපි යන්න ඕන. අන්න ඒකයි අපි කියන්නේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව එකඟ වෙන්න ඕන මේ ජනතා දුක් ගිනිදැල් වේදනාව කඳබ නැති ඒවා මේ සියල්ලක් උදෙසා අපි ඉල්ලා අස්වෙන්න ඕන. අපි මැතිවරණයක් ගැන කතා කරමු. මට මතක් බාධා කරන්න. අපි මැතිවරණයක් ගැන අනිවාර්යයෙන්ම ඉදිරියේදී කතා කරමු. නමුත් ඒ පෙර ආතුව ලංකාවේ දැන් තියෙන උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැටියට අපිට මැතිවරණයක් ඇඳවන්නට බෑනේ. අපිට යම්කිසි සීමා ඇතුලේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. 78 ව්‍යවස්ථාවට අනුව අපිට දැම්ම මැතිවරණයකට යන්නට බෑ. මම අහන්නේ නමුත් ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අවංක නම් දැනට රාජ්‍ය පාලනය ඒ අයට නියමිත ආකාරයට ගිහිල්ලා දුප්පත් අහිංසක මිනිසුන්ට කණ්ඩ දෙන්න බැරි නම් ඒ අවශ්‍යතා ඉටු කරන්න බැරි නම් ළමයින්ට ඉස්කෝලේ යන්න ඉස්කෝලයක් හරියට අවශ්‍ය බේසික් ෆැසිලිටිස් දෙන්න බැරි නම් එයා කල්පනා කරන්නේ දැන් අපිව පත් කරලා තියෙන අපේ ප්‍රශ්න විසඳන්න. ඒක නිසා අපි මේ අනුව අපි ඉල්ලා අස් වෙන්න ඕන. එතකොට දැන් අපි විපක්ෂය ඕන වෙලාවක කැමති මැතිවරණයකට යන්න ඉල්ලා අස් වෙන්න වුණොත් ඒ වගේම අනිත් පක්ෂවලටත් ඒගොල්ලොත් කැමැත්ත දුන්නා නම් ජනතාව වෙනුවෙන්. මොකද ජනතාව ඡන්දය දෙන්නේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරනවා දකින්නනේ. හරි අපි මැතිවරණයකට යන්නටත් මුලින්ම ඒගොල්ලෝ ඉල්ලා අස් වෙන්නට ඕනි. ඉල්ලා අස් වෙනවා කියන එකත් අපි පසුවට කතා කරන්නට දැම්මොත් මම අහන්නේ දැන් මෙතනදී ඔබතුමන්ලා කරන්න ඕනි මොකක් හරි ඔබතුමන්ලාට හැකියාවක් තියෙනවා නම් අමාත්‍යාංශයක් දෙකක් අරගෙන මේක ගොඩ දාලා පෙන්නලා රටේ ජනතාවට සේවය කරන එක නෙමෙයිද කරන්න ඕනි. කවදාවත් ඒක කරන්න බෑනේ. මේ අමාත්‍යාංශයක් අරගෙන පුළුවන්ද අර බල්ලගේ නකුට කෙලින් කරන්න ඇද වෙලා තියෙන එක කවදාවත් බෑ. ඒක ඒ විදිහටම නැමෙනවා. ඉතින් ඒ අයගේ උසස් නිලධාරීන්ගේ උසස් ඇමතිලාගේ එහෙම නැත්තම් මේ බලේ ඉන්න දැන් අපි කියමුකෝ සජිත් ප්‍රේමදාස මහත්මයා යම් විදියකින් ගත්තා කියලා බලේ අග්‍රාමාත්‍යකම හරි ඒගොල්ලෝගේ ක්‍රියාත්මක වීම ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කෙරුන්නේ නැත්නම් ඒගොල්ලෝ ටක් ගාලා no confidence motion එකක් ගේ යන්න ගියයි. අනිවාර්යයෙන්ම එහෙම කරයිද? කරනෝනේ නෑ. නැත්තං ඉතින් අපි අර ඕන ඒකට අර බල්ල වලිගේ වනනවා වගේ හරියකටත් වලිගේ වලනවා නැතියකටත් වලනවානේ බල්ලා. ඉතින් ඒ වගේ ඉන්න නම් අපි යන්නේ නැහැ. නමුත් ඊළඟ කාරණේ තමයි ඔබතුමන්ලා මැතිවරණයකට කොච්චර සූදානම් කියලා කිව්වත් ඇත්තරම තියෙන ප්‍රශ්නේ රටේ ජනතාවගේ හිතේ ඔබතුමන්ලා ගැන පැහැදීමක් තියෙනවද කියන කාරණේ. අපි දැක්ක එදා සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකයා ගාල මුද්‍ර පිටියට එද්දිත් එතනදිත් විපක්ෂ නායකයට යම්කිසි ප්‍රහාරයක් එල්ල වෙනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමුවේ ලේසි පහසු පරාජයක් නෙමෙයි විපක්ෂ නායකවරයාට ලබා ගන්නට සිද්ධ වුණේ. මෙහෙම තත්ත්වයක් උඩ විශ්වාසද ජනතාව ඔබතුමන්ලා විශ්වාස කරනවා කියලා. ඇත්තටම කියනවා එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි අතර කිසියම් ගැටුමක් තිබිලා නමුත් එක්සත් ජාතික පක්ෂය නොහොත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ පාලන තන්ත්‍රයේ තිබිච්ච එක කුණු කූඩේට වැටිලා මේ මාස කිහිපයක් ඇතුළතදී ගොඩනගාගත් පක්ෂය ලංකා ඉතිහාසයේ ඔය තරම් ජයග්‍රහණයක් ගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්කත් සජිත් එක්ක තියෙන විශ්වාසය නැත්තා. ඒ අවස්ථාවේ මමත් ඡන්දය ඉල්ලුවා. මම ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාපස ඡන්දය ගත්ත පුද්ගලයා ලංකාවේ 3 වෙනි තැනට මම ආවා. ඉතින් මම කියන්නේ එතකොට මට තේරුණා රනිල් වික්‍රමසිංහ කියන්නේ නියම පාලකයෙක් නෙමෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මට තේරුණේ කවදාවත් මෙතන හිටපුවම දිනන්න හම්බෙන්නේ නැහැ. දැනටත් එතුමා හිටියොත් එහෙම දැන් පළවෙනියෙන්ම පැය 24 තුල එතුමා කාගත්තනේ වැඩේ. ඔකට ලෝකේ දෙන්න හිටපු මිනිසුත් දැන් පස්සට ගියානේ.
නමුත් ප්‍රශ්නේ තමයි අපි එදා දකිනවා 2019 මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපතිවරණ මේ කැම්පේන් එකේදී එදා සජිත් ප්‍රේමදාස මහත්මයා අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති වුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පෙරදිලා. එතකොට රටේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ කවුද? එතකොට රටේ ඊළඟට මැතිවරණයක් තියලා ඊළඟට එන පක්ෂය තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා නෙමෙයිද ප්‍රොමෝට් වෙන්නේ? නෑ එතකොට රනිල් වික්‍රමසිංහ නෙමෙයිනේ එතකොට සජබය. එතකොට ඊළඟට සජබය එන්නේ. මට පුංචි බාධා කිරීමක් කරන්න අපේ පිළිබඳව කතා කරන්නට ඕනේ. ඒ වගේම අපි මැතිවරණයක් පිළිබඳව පුන කතා කරා. ඉදිරියට පැවැත්වෙන්නට තියෙන මැතිවරණයක් ගැන සහ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට හදන්නට ඕනි වැඩපිළිවෙල ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්නට ඕනි. ඊට පෙර ආතුව සූදානම් තවත් කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටොක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු ගුරුගේ මහත්තයා පුන කියනවා පැහැදිලිවම රට හදන්නට ඕනේ හැකියාව විපක්ෂයට තියෙනවා. ඡන්දයකට ගියොත් විපක්ෂයට ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා කියලා. අපි හිතමු යම් හැකින් අපේ රටේ දේශපාලන බලය විපක්ෂයට හිමි වෙනවා කියලා. ඔබතුමා තමයි විපක්ෂ නායකවරයාට උපදෙස් දෙන පුද්ගලයා උපදේශකවරයා. මට කියන්න මොකක්ද ඔබතුමාලගේ සැලැස්ම අපේ රට හදන්න? අපේ රට හදන්න අපිට ක්‍රමවේද ගොඩාක් තිබෙනවා. දැන් බලන්න විනාශ කරලා තියෙන ගාමන්ට් ඉන්ඩස්ට්‍රීස් දැන් හුඟක් ව්‍යාපාරිකයෝ ඉන්දියාව සහ වෙනත් රටවල් වලට අපේ මේ ෆැක්ටරිස් ගෙනියලා තියෙනවා ඇඟලුම් කර්මාන්ත. ඒ ගෙනියලා තියෙන්නේ මොකද මේකේ මේ ආපු කාල සීමාව තුල ඇත්ත වශයෙන්ම කියනවනම් ඒ මිනිසුන්ට බේසික් ඒ ෆැසිලිටිස් ලැබුණේ නැහැ. සෑම දෙයක්ම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ තිබුණේ පිටරටින් ගෙන්නේ නැහැ. තමන්ට තමන් 50% පිටරට යවනවනම් ඇත්තටම 60%ක් 70%ක් පිටරටෙන් ගෙන්නන්න තමයි බලන්නේ. ඉතින් එතකොට ඇත්ත වශයෙන්ම කියනවනම් රටේ ඉපීමට වැඩිය වියදම වැඩි වෙනවා. ඒක තමයි මේ රටට සිද්ධ වුණේ. දැන් මේ රටේ එදා ප්‍රේමදාස යුගය තුල රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තුල මහා විශාල ව්‍යාපාර ඇති වුණා. ඒ ව්‍යාපාර ලෝකයටම ගාමන්ස් ලබා දුන්නා. මුළු ලෝකෙටම අපේ තේ ටික පිටරට ඇරියා. අපේ කෘෂිකර්මාන්තය බබලමින් ඉදිරියට ආවා. කවදාවත් ගොවියෝ කෑ ගැහුවේ නැහැ පෝර හම්බුන්නේ නැහැ පෝර මේ දුන්නේ නැහැ කියලා. ඉතින් මේ தත්ත්වය අපි නැවත ඇති කරන්නට ඕන. පළවෙනියෙන්ම අපේ දැන් වැහිගෙන යන ගාමන්ස් ටික හදා ගන්න ඕන. අපිට මහ ලොකු විශාල ඩොලර් කෝටි ගාණක් ඕන නැහැ. බිලියන ගණන් ඕනේ නැහැ. අවංක හදවතක් තුළින් ඒ අපි කල්පනා කරනවා නම් මේ විනාශ වෙච්ච වැඩපිළිවෙල නැවතත් ප්‍රකෘතිමත් තත්වයට ගේන්න. අන්න ඒකයි අපේ ප්‍රයත්නය. එතකොට අපි හැම ෆැක්ටරියකටම අපි උදව් උපකාර කරන්න ඕන ඒගොල්ලන්ට මේ බඩු ටික ගෙනල්ලා නැවත නව නිෂ්පාදනය ඇති කරලා ඒ නිෂ්පාදනය ලෝක වෙළඳපොළට. ඒ තුලින් අපිට විශාල වශයෙන් එන විදේශ විනිමය. සංචාරක කර්මාන්තය අපි දියුණු කිරීම සඳහා ඒගොල්ලන්ට තියෙන බේසික්ස් ෆැසිලිටිස් ටික දෙන්නට ඕන. ඒ වගේම කෘෂිකර්ම අපේ රටේ හුඟක් මේ රට මේ බංකොලොත් කරන්න මූලික හේතුව මොකක්ද? ගොවිතැන විනාශ කෙරුවා කෘෂිකර්ම අමාත්‍යවරු. ඇයි? ආල් ටික පිටරටින් ගෙන්නලා එකෙන් කොමිස් ගන්න. උන් උතනයි දූෂණය තියෙන්නේ. ඒකට මේ මහා පොළවේ ඇටයක් විසි කරපුවම පැලවෙන මේ රත්තරම් පොළවේ ඇයි දෙයනේ මේකේ වගා නොකර පිටරටින් ගෙන්නේ? ඒකයි මං කියන්නේ ජනතාව නොමගරින්නේ ඒගොල්ලෝ දෙනවා ලොකු පොරොන්දු අපි හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ. ඉතින් මේ ටික අපි තුවලා ස්වයංපෝෂිත කරාට පස්සේ දැන් බලන්න ඒ කාලේ මම රජයෙන් ඉල්ලුවා මයි ගාව ඩොකියුමන්ට්ස් තියෙනවා. මම රජයෙන් ඉල්ලුවා මෙගාවොට් 100ක මගේ අක්කර 50ක් තියෙනවා මෙහෙ මේ මාතර ප්‍රදේශයේ නිල්වල ගගට කිට්ටුව විශාල සෝලා ප්‍රොජෙක්ටයක් කරන්න. අනේ මන් දන්නේ හැම අතින් අවුරුද්දක් දෙකක් තිස්සේ ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් මම ඒ ව්‍යාකෘතිය අයින් කළා. ඒ වගේම මම දන්නවා මිලියන US ඩොලර් මිලියන 100ක් අරගෙන ආවා 500 මෙගාවොට්ස් කරන්න. ඒ මනුස්සයා මට කියනවා ඩොක්ටර් මගේ ගාව තියෙන්නේ දැන් මිලියන 2යි. මම විඳපු දුක මේ ඇමතිලගේ පස්සේ ගිහිල්ලා. කරන්න දෙන්න මොකද රටට විදුලි බලය ගෙනුවොත් මේ අක්කුන්ට ඩීසල් ගෙනල්ලා ඉවරලා එවෙන් කොමිස් ගහන්න බෑ.
නොයකුත් දේවල්ක ඉතින් ඒක නිසා මේ රට තුළ තියෙන ජාතික සම්පත් විදුලි බලය නිෂ්පාදනය කරනව නම් ශූරිය ශක්තිය. ඇයිදයනේ අපිට මෙච්චර දුක්විදින්නේ. කාර්ගෙන්න්නනකොට විශේෂ මූලිකත්වය දුන්නනං අපි සූරියතාපයෙන් හෝ ඉලෙක්ට්‍රික් වලින් ගෙන්න්නනක අද මේ අර්බූදය තියනවද. අපි ඒ එදා ඉඳලා කිව්වා. නමුත් කරන ඔච්චර කෝටිපති ඇමරිකාව පව අද ඒව පාවිච්චි කරන්න. එතකොට ගුරුගේ මහත්මයා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔය කියන වැඩසටහන් ටික ක්‍රියාත්මක කරන අපි කොහොමද විනිමය උත්පාදනය කරගන්නේ? ඇයි දෙයනේ මේ ට්‍රිලියන ගණන් බිලියන ගණන් ණයට ගන්නවා නම් මේ ලෝක ආධාර විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලාම අපේ ඩයස්පොරාව අපේ ඉන්නවා මේ රට තුළ ද්‍රවිඩ මහත්තුරු සිංහල මහත්තුරු මුස්ලිම් මහත්තුරු බර්ග මෙසිල් මේගොල්ලෝ ලෝකයේ හැමතැනම ව්‍යප්ත වෙලා තිබෙන. මේ අයට අපි කියපුවම හදවතින්ම අපිට උදව් කරන්න කියලා ඒ සියලු අය කැමතිය උදව් කරන්න. කෝටිපති ව්‍යාපාරිකයේ ඉඳලා අර ගේක වැඩ කරන අහිංසක ගෘහණිය පවා උදව් කරන්න කැමති. දැන් අද මොකක්ද වෙලා තියෙන? ආණ්ඩුවත් එක්ක තරහට ඒගොල්ලෝ අර උන්ඩෝල් ක්‍රමය කියලා ඒ ක්‍රමය තුළින් වෙනත් මාර්ගයෙන් ඒ රටේ සල්ලි තවටකට දාලා ලංකාවේ නියෝජිතය ලංකාවේ සල්ලි දාන ගේනවා. තොට සෙන්ට්‍රල් බෑංක එක සල්ලි නෑ. හැම කෙනෙක්ම දැන් රජයත් එක්ක පලිගන්න යුගයක්. රජයත් මිනිසුන්ගෝ දැන් ඇත්ත වසයෙන්ම අපි අවංකවම කිව්වොත් දැන් මිනිස්සු දුක්විදිනවා කෑ ගහනවා මේව කරවා. මොකක්ද වෙන්න තෙල් පෝලිං වලත් අර කෑ ගහන මිනිියගේ වේදනාව ගැන හඳුන ගන්න ඇති පොලිස්කාරය ඌ ආරගෙන ගිහිල්ල ගහල ඌ කුඩුවර දාලා ඌ උසා විධානවා. හරි ඒගොල්ලු කෑගන්න මේ ක්‍රමවත්ව දෙන්න ඇයි මේ පෝලිම් පනන්නේ මේව කර මේ ඔක්කොට මූලික හේතුවමකක්ද මේ ඉන්දන ටික පිළිවලට සහ ඉක්මනට දෙන්න බැරි ක්‍රමය. එතකොට මට හරියටම කියන්න දැන් කොහොමුණත් අපේ රට අපි යම්කිසි ස්ථාවරයකට පැමිණලා ඉවරයි. අපේ රටේ ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉවරයි, අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙලා ඉවරයි, කැබිනට් මණ්ඩලය මම එකක් ඔබතුමාට බාධා කරමින් කියනවා අපේ රට ස්ථාවරකයට පැමිණලා නැහැ. යම්කිසි තැනකට පැමිණලා තියෙනවා කියලා මම කියන්නේ නැහැ. මම ඒක පිළිගන්න මං ඒක එන මම කියන්නේ අපේ රටේ ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා, අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙලා ඉන්නවා, කැබිනට් මණ්ඩලය දිරුම් දීලා නාමික. කොහොම වුණත් මේ දේවල් ටික සිද්ධ වෙලා ඉවරයි. නාමික මට කියන්න දැන් දේශපාලනික වශයෙන් කොයි වගේ දෙයක්ද අපි කරන්නට ඕනි? දැන් ඔබතුමා කියන්න එපා අපි මේ ඡන්දයකට යන්න ඕනේ, ආණ්ඩුව පෙරලන්න ඕනේ, ඔබතුමාලාට බලයට එන්නට ඕනි කියලා කාරණේ කියන්නේ නැතුව මේ වෙලාවේ රටේ ජනතාව විඳින ප්‍රශ්න ටික බලාගෙන ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා මොනවද කරන්න ඕනි මේ වෙලාවේ? ඉතින් අපි කිව්වොත් මේගොල්ලන්ට සූර්යතාප වැඩපිළිවෙලක් කරන්න කියලා මේගොල්ලෝ කරන්නේ නැහනේ. ඉතින් අපි කිව්වොත්තේම මේ රටේ ගොවිතැන නිෂ්පාදනය වැඩි කරන්න ඕන කියලා ගොවිතැනට විනාශයක් මේ පොහොර කියලා ගේනවා. පොහොර පුපුරනවා. ඒ කියන්නේ ගොවිතැන් කරන්න එපා කියන. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ප්‍රශ්න ටික විසඳන්න තියෙන ආණ්ඩුව පෙරලෙන්න මොනද? ඉතින් මේ යම්කිසි හොරකම් කරන මිනිස්සෙකුට අපි කිව්වොත් එහෙම උඹ හොරකම් කරන්න එපා මොකද මිනිස්සෙක් වයන් කියලා එහෙම වෙන මිනිසු එහෙමනම් එයාට දඬුවම් කරලා හෝ වෙන යම් ක්‍රමයකින් ඔහු සුමගට ආරින්න ඕන. ඔහුව පුනරුත්ථාපනය කරන්න ඕන. මට කියන්නකෝ දැන් මේ ක්‍රමය ඇතුලේ කවුද ඇත්තටම හොරකම් කරන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියා ඔහු අයින් වුණා. ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිටියා හොරකම් කරා කියලා අයින් වුණා. දැන් තව කවද අයින් කරන්න ඕනි? රනිල් වික්‍රමසිංහ. මේ සහතිකයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කෝ අවංකව එක් දෙයක් කරන්නට ඕන. මොකක්ද? බුරබුරා නගින දුප්පත් අහිංසක මිනිසුන්ගේ වේදනාව දුක කම්කටලුව ඒක සම්පූර්ණ තමන්ගේ හිතට අරගෙන ඒකට මේ හමුදාවෙන් දාලා පොලිසියෙන් දාලා උන්ට පහරදීලා එළවීම නෙමේ. ඒ අයගේ දුක වේදනාව කතා කරලා ඒ අයට සහන සැලසීම සඳහා අර ඔබතුමා කියන වැඩපිළිවෙලක් දියත් කරන්න ඕන. ඒ මිනිසුන්ට ඉක්මනට කුෂිකර්මාන්තයේ නගා සිටවීමට වැඩපිළිවෙලක් කරන්න ඕන. ඇඟලුම් සේවකයාට සේවිකාවට ඉක්මනට ඒ ෆැක්ටරිස් නැවත ප්‍රකෘති කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒ වගේ යහපත් ප්‍රතිපත්තියක යහපත් වැඩපිළිවෙළවල් එක්ක ආණ්ඩුව ඉදිරිපත් වුණොත් ඔබතුමාලා සූදානම් දාණ්ඩුවට සහයෝගය ලබා දෙන්න. අනිවාර්යයෙන්. රජය කුමක්ද කරන්නේ ජනතාවගේ දුක කඳුල වේදනාව ඉටු කරන්නට මේ සංසිඳවන්නට සවුන්ගේ ආර්ථිකය නගා හිටවල සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට
මම විතරක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා හැමතැනම කියනවා අපි ආණ්ඩුවේ හොඳ දේවල් වලට අපි උදව් කරනවා. අපේ රටේ ජනතාවට අවසාන වශයෙන් මොනවද කියන්නට තියෙන්නේ? අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අද රට සහ ජනතාව ඉතාමත්ම දරුණු ලෙස විනාශ වෙමින් ආර්ථිකයේ බිඳුවට වැටී යන මෙවන් යුගයක ඉතාම වේගයෙන් වත්තේ මිරිස් පැලයක් එහෙම නැත්තම් බඩගිනිගුරු ටිකක් මඤ්ඤොක්කා ටිකක් ඔබතුමාට මම අවසාන වශයෙන් කියන්න ඕන අති භයානක තත්ත්වයක් මේ රට තුල තිබෙන්නේ. ඊළඟට ඒ අයටත් පොලිසිය දාලා සමහර විට හමුදාව දාලා ගහන්න පුළුවන්. මොකද කුසගින්නට මිනිස්සු කෑ ගහනවා. දැන් බලන්න කී දෙනෙක් මරා ගන්නවද කියලා මේ තෙල් පෝලිං වල. ඉතින් මේ අයට දැන් ප්‍රතිපත්තියක් වශයෙන් රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ රජය හමුදාව දාලා ගහනවනම් මුළු ලෝකේ අපිට සාප කරයි. ඒක තමයි ඔය කරන්නේ. ඉතින් ඒක නිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ රජයට ඔබතුමන්ලා හොඳ දේවල් කරන්න. රට සමෘද්ධිමත් කරන්න. මේ දුප්පත් අහිංසක ජනතාව මේ රටේ හොඳ තත්ත්වයකට ගෙනල්ලා තුන්වේල කෑමේ අයිතිය ලබා දෙන්න. නැත්තං විසඳුම මිනිසුන්ට ගහලා දුක වේදනාව දීලා ඒ මිනිස්සු අරන් ගිහිල්ලා වදකාගාරවල තියලා දුක් නොයෙකුත් දේවල් දාලා නඩු දාලා ප්‍රශ්න අදිනවට වැඩිය ඔබතුමන්ලා මිනිස්සුයෝ නම් අවංක මිනිසු නම් මේ රටේ මිනිස් භාවයක් ලබාගත්ත මිනිසු නම් ඔබතුමන්ලා කළ යුත්තේ අන්න ඒ දේ මිසක් යුද හමුදාව යෙදවීම හෝ පොලිසිය යෙදවීම නෙමෙයි කියලා මම අවසාන වශයෙන් කියනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. ආයිබෝන්. අද අපි කතා කරේ අපේ රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන්. කොහොම නමුත් දේශපාලන පක්ෂ මොකක් වුණත් අපි කැමති රටේ ඉන්න සමස්ත දේශපාලන පන්තිය සමස්ත නිලධාරීන් සහ බලධාරීන් තමන්ගේ තරාතිරම් වලින් එළියට ඇවිල්ලා අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඒවා විසඳන්නට උදව් වෙන බානම්. එහෙම කළොත් මම හිතනවා අපේ රට මීට වඩා සාර්ථක වේවි, යථාර්ථවාදී ශ්‍රී ලංකාවක් අපිට බිහි කර ගැනීම හැකියාව ලැබෙවි කියලා. ඒ සඳහා රටේ ජනතාවට වගේම දේශපාලන පන්තියටත් විශාල වගකීම් කොටාසයක් තියෙනවා කියන කාරණය මතක් කරමින් අදට නියමිත ටෝක් 24 වැඩසටහන නිමවට පත් කරන්නම්. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටෝක් 24 වැඩසටහනකින් අපි නැවත හමු වෙමු.